හොඳයි කවුරු සාදුකාරයක් දෙන්න. හොඳයි කවුරු සාදුකාරයක් දෙන්න. නමස්කාරය කියන්න පස්සේ සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนสัดดิงปัญจสีลังดัมมังสาธุคังสุรักขิตังคัตวาอัปปมาเดนสัมปาเดตสมันตาจักขวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักขมุขดังธัมมัสสวนคาโลอะยังบดังตาธัมมัสสวนคาโลอะยังบดังตาธัมมัสสวนคาโลอะยังบดังตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะවාසනාවන්ත පින්වතුනි අද දවසේ මේ පින්වත් සියලු දෙනෙක්ම ඊ타මත් සද්ධාවෙන් සූදානම් වෙලා ඉන්නේ තමන්ගේ ජීවිතයට ඊ타මත් වැදගත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන අදහසින් පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කරද්දී මුලින්ම මෙන්න මේ කරුණු ටික ඔබ හොඳට මතක තියාගන්නට ඕනේ. පළවෙනි කරුණ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් තුළ ධර්මය ඇසීමේ විශාල ආසාවක් තියෙන්නට ඕන. ඒකට කියන සුසුසති ධර්මය ඇසීමේ ආසාව. දෙවැනි කරුණ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්ම දේශනාව අවසන් වෙනකල්ම හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන සිටින දක්ෂ වෙන්නට ඕන. සෝතං ඕදහති කියනවා. පළවෙනි කාරණේ තමයි ධර්මයේ ශ්‍රවණය කිරීමේ ආසාව. දෙවෙනි කරුණ සෝතං ඕදහති හොඳ අවධානයෙන් ධර්මය අහන්න දක්ෂ වෙන්නට ඕන. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. මේ කියලා දෙන ධර්මය මගේ ජීවිතයට මම සම්බන්ධ කරගන්නවා.
මේ ධර්මයට අනුව මං ජීවත් වෙනවා කියන අදිෂ්ඨානය ඔබ තුල තියෙන්නට ඕන. කරුණු 3යි. 4 වෙනි එක තමයි අත්හං ගන්හාති කියන අදාළ ධර්ම කරුණු හොඳට මතක තියාගන්න දක්ෂ වෙන්නට ඕන. 5 වෙනි කරුණ පෙන්නනවා අනත්තං රිංචති. අනවශ්‍ය දේවල් හිතන්නේ නැතුව ධර්මයේ ශ්‍රවණය කරන වෙලාව තුල ධර්ම දේශනාවට පමණක් හිත යොමු කරමින් අනවශ්‍ය දේවල් හිතින් බැහැර කරන්නට දක්ෂ වෙන්නට ඕන. එතකොට මේ කරුණු ටික හොඳට මතක තියාගන්න. ධර්මයේ ඇසීමේ ආසාව, හොඳ අවධානයෙන් ධර්මයේ ශ්‍රවණය කිරීම, මම කොහොම හරි මේ ධර්මයට අනුව ජීවත් වෙනවා කියන අදිෂ්ඨානය, වැදගත් ධර්ම කරුණු මතක තියා ගැනීමත්, අනවශ්‍ය දේවල් වලට හිත යොමු නොකර හොඳට ධර්මයේ ශ්‍රවණය කරනවා නම් මේ මොහොතේ ඔබේ ජීවිතයට විශාල ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දවසක් උන්වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ සංසාර ගමනේ භයානකකම ගැන පෙන්වලා දෙනවා මෙන්න මේ විදිහේ දේශනාවකින්. ඒ දේශනාවේ නම අට්ටි කියන සූත්‍රය. අට්ටි කියන්නේ මේ ඇටසැකිල්ල. බුදුරජාණන් වහන්සේ වදාලා එක පුද්ගලයෙක්ගේ ලබන මනුස්ස ජීවිතවල කල්පයක් වගේ කාලයක් තුල කල්පයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන දීර්ඝ කාලයක්. ඒකට බුදුරජාණන් වහන්සේ උපමා 3ක් පෙන්වලා දීලා තියෙනවා. එක උපමාවක් අපි ගත්තොත් යොදුන් 7ක් දිග 7ක් පළල 7ක් උස විශාල ගල් පර්වතයක් අවුරුදු 100කට වතාවක් කෙනෙක් සිනිඳු සලුවකින් පිහදානවා. අවුරුදු 100කට එක වතාවයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට අවුරුදු 100කට එක වතාව බැගින් මේ පුද්ගලයා පිස දාලා ආයි ඊළඟ අවුරුදු 100 තව කෙනෙක් මේ ගල් පර්වතේ එක වතාවක් පිස දමනවා. යම් දවසක් එනවද මේ ගල් පර්වතය ඒ පිස දැමීම හේතු කරගෙන ගෙවිලා අවසන් වෙලා යන. අන්නේ තරම් කාලයක් කල්පේ හැටියට පෙන්නලා දෙනවා. බලන්න, හිතා ගන්න බැරි, ගණනින් කියන්න බැරි දීර්ඝ අවුරුදු ප්‍රමාණයක් කල්පේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් එක කල්පයක් තුල එක පුද්ගලයෙක් ලබන මනුස්ස ජීවිතවල ඇටසැකිල්ල දිරලා පොළොවට පස්සුනේ නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාලා එක්කෙනෙක්ගේ ඇටසැකිලි විතරක් කල්පයක් තුල එකතු කරලා හිමාල කන්ද වගේ විශාල පර්වතයක් ඇටසැකිලි වලින් ගොඩ නගන්න පුළුවන් කියනවා. බලන්න ඒ අනුව බලද්දී අපි මනුස්ස ජීවිත ලබලා කොයි තරම්නම් කල්පයක් තුල මේ මහ පොළොවට පස් වෙලා යනවද? එතකොට කෙනෙක්ගේ ජීවිතේ අපි මේ මහ පොළොවේ අඩිය තියා ඇවිදගෙන යන සෑම පියවරක් පාසා සමහර විට අපි මරණයටපත් වෙලා පස් වෙලා ගිය තැන් ඕන තරම් ඇති. බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා බ්‍රාහ්මණයෙක් කල්පනා කරා මම නම් මැරුණට පස්සේ කවුරුවත් වලලපු නැති තැනක තමයි මගේ ශරීරය මම වලලන්නේ. බොහොම මාන්නක්කාර බ්‍රාහ්මණයෙක්. මෙයා හොයලා කන්දක් උඩ තිබුණා අවුරුදු 10 ගාණක් පරණ විශාල වෘක්ෂයක්. මෙයා කල්පනා කරා මෙන්න මේ වෘක්ෂයේ තියෙන තැන නම් කවුරුවත් වල දාලා නැතුව ඇති. මේක අවුරුදු 10 ගාණක් පරණයි. ඒ නිසා මේ ගහ කපලා අන්න එතන මගේ ශරීරේ මිහිදම් කරන්න ඕනේ මම මැරුණ දවසක. ඉතින් මෙයා කට්ටිය අරගෙන ගිහිල්ලා මේ ගහ කපන්න මහන්සි ගන්නවා. බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉඳන් මේ සිදුවීම් බලාගෙන ඉඳලා 이르දියෙන් වැඩම කරා අර ගහ කපන තැනට. වැඩම කරලා අහනවා බ්‍රාහ්මණේ මොකද මේ කරන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කල්පනා කරා මේ එක එක්කෙනා වල දාපු තැන්වල මගේ ශරීරේ නම් මං වල දාන්නේ නැහැ. කවුරුවත් වල්ලපු නැති තැනක මම මගේ ශරීරය ආදාහනය කරනවා. ඒ නිසා මේ ගහ කපලා මම මැරිච්ච දවසක මෙන්න මෙතන තමයි කිව්වා කවුරුවත් වල දාපු නැති තැනක අපි බොහොම බ්‍රාහ්මණ වංශවත් කුලයේ අය මගේ ශරීරය නම් ආදාහනය කරන්නේ මෙතන කිව්වා. බුදුරජාණන් වහන්සේ යන බ්‍රාහ්මණයින් මේ නම මොකද්ද? කිව්වා නම. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු නුවණින් ආපස්සට විමසලා කියන බ්‍රාහ්මණය නුඹ මනුස්ස ජීවිත ලැබලා ඔය නමින්ම බ්‍රාහ්මණ කුලේම ඉපදිලා
16000 වතාවක් ඔතනම මිහිදන් කරලා තියෙනවා කියලා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණ. එතකොට මේ මහා පොළොව කියන්නේ සොහොන් පිට්ටනියක්. අපේම ශරීර කී වතාවක් මේ මහා පොළොවට පස් වෙලා ඇද්ද? එතකොට මිනිස්සෙක් උපදිනවා කියන කාරණයක් මරණයටපත් වෙනවා කියන කාරණයක් 아무තු දෙයක් නෙමෙයි. දීර්ඝ සංසාරයේ දිහා බලද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ දීර්ඝ සංසාර ගමන තුර කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ සත්‍යයන් දිහා බලද්දී තමන්ගේ අම්මා නොවෙච්ච කෙනෙක් මේ සංසාර ගමන තුල හොයාගන්න පුළුවන් කෙනෙක් නැහැ. තාත්තා නොවෙච්ච කෙනෙක් හොයන්න පුළුවන් කෙනෙක් නැහැ. ස්වාමියා බිරිඳ නොවෙච්ච කෙනෙක්, දරුවෙක් නොවෙච්ච කෙනෙක් ලෝකේ හොයන්න නැහැ. ඒ තරම් දීර්ඝ සංසාර ගමනක් ඉපදෙමින් මැරෙමින් ආපු ගමනක් තමයි මේ සංසාරික සත්‍යයන්ට උරුම වෙලා තියෙන්නේ. ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර දුකින් නිදහස් වෙන මාර්ගය පෙන්වලා දෙන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ දුක කියලා යමක් පෙන්වලා දුන්නා නම් ඒක කාටවත් නෑ මේක දුකක් නෙමෙයි, මේක සැපයක් කියලා විස්තර කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ නෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද දුකයි කියලා පෙන්වුවේ? ජාතිපි දුක්ඛ. ඒ කියන්නේ ඉපදීම දුකයි කිව්වා. එතකොට මව් කුසෙන් විතරක් නෙමෙයි සත්වය උපදින්නේ. මනුස්ස ලෝකේ මිනිස්සු මව් කුසෙන් උපදිනවා, තිරිසන් සත්තු මව් කුසවල වලින් උපදිනවා. බිත්තර ඇතුලෙන් සත්වය උපදිනවා. ඕපපාතිකව සත්වය උපදිනවා. තෙත් පරිසරයවල ඇසුරු කරගෙන සත්වය උපදිනවා. මේ කොයි ආකාරයෙන් ලෝකෙ ඉපදුනත් ඉපදීම දුකයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. කාටවත් බොරුයි කියලා ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ. කොහේ ඉපදුනත් ජරාපි දුක්ඛ, ජරාවටපත් වෙනවා. කොහේ ඉපදුනත් ව්‍යාධිපි දුක්ඛෝ, ව්‍යාධියටපත් වෙනවා, වයසට යනවා. නොයෙක් ලෙඩ රෝග පීඩාවන්ට පොදුරු වෙනවා. මරණම්පි දුක්ඛෝ, ඉපදුනා නම් අනිවාර්යෙන් මරණය කරා ළඟා වෙනවා. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, ඊළඟට කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම්, කැමති දේ නොලැබීමේ දුක, මේ විදිහට මේ සම්පූර්ණ දුක්ඛ ස්කන්ධේම ඉපදීම උරුම කරගෙන සත්‍යයන්ට ලැබෙනවාමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්නයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් පෙන්වලා දෙන්නේ. දුකෙන් නිදහස් වෙන මාර්ගයක්. ආර්ය ශ්‍රාණික මාර්ගය පෙන්වලා දෙන්නේ සීල සමාධි ප්‍රඥා දියුණු කරලා මෙන්න මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර දුකින් නිදහස් වීමටයි. ඉතින් පින්වතුනි, දැන් බලන්න මේ මරණය ගැන ගත්තොත්, මරණයට දැන් මනුස්ස ජීවිතයක් ගත්තොත් මරණයට වයස ભેදයක් තියනවද? වයස ભેදයක් නැහැ. මිනිස් මව කුසක පිළිසිඳ ගත්ත ඒ කලලේ පටන් ඕනම මොහොතක විනාශ වෙන්න පුළුවන්. මව කුසේ කී ලක්ෂයක් ලෝකෙ මැරෙනවද? අවුරුද්දකට 40 ලක්ෂයක් විතර මව කුසේ දරුවෝ මරණයටපත් වෙනවා. ඊළඟට ලක්ෂ 50ක් 60ක් අවුරුද්දකට ලෝකේ දරුවෝ ගබ්සා කරලා විනාශ කරනවා. ඒකට කෝටියක් විතර මව කුසේම මැරෙනවයි මරණවයි අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත. ඊළඟට ඉපදෙනකොට දරුවෝ මැරෙනවා. අම්මලා කිරිදිදී ඉන්නේ නැති දරුවෝ මරණයටපත් වෙනවා. පුංචි කාලේ සෙල්ලම් කරද්දී දරුවෝ මැරෙනවා. ඉස්කෝලේ යන වයසේ මැරෙනවා. තරුණ කාලේ මැරෙනවා. මැදි වයසට ගිහින් මරණයටපත් වෙනවා. වයසට ගිහින් මරණයටපත් වෙනවා. ඒකට මරණයට වයස ભેදයක් පනවන්න පුළුවන්ද? වයස ભેදයක් පනවන්න බෑ. එතකොට මැරෙන්න තැනක් පෙන්වන්න පුළුවන්ද? අසවල් තැන විතරයි මරණයටපත් වෙන්නේ. එහෙම තැනක් තියෙනවා නම් ඒ තැන මග ඇරලා ඉන්න පුළුවන්. එහෙම තැනක් නැහැ. වෙලාවක් නැහැ. සමහර විට නිදාගත්ත කෙනා නිින්දෙන් මරණයටපත් වෙනවා. මරණ සති සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මරණ සතිය වඩන භික්ෂුව අප්‍රමාදීව මරණ සතිය වඩනවා කියන්නේ එයා කල්පනා කරන්නට ඕනේ මම කන්න ගත්ත බත් පිඬ හිර වෙලා මම මරණයටපත් වෙන්න පුළුවන්. ජීවිතය කියන්නේ මේ වගේ දෙයක්. ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න කලින් මම මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ජීවිතය කියන්නේ. පය පැකිල්ලා වැටලා මරණයටපත් වෙන්න පුළුවන්.
සතෙක් සර්පෙක් දෂ්ට කරලා මරණයටපත් වෙන්න පුළුවන්. ස්වාභාවික විපතකින් මරණයටපත් වෙන්න පුළුවන්. මහා පාරේ මැරෙන්න පුළුවන්. ලෙඩක් දුකක් හැදිලා මැරෙන්න පුළුවන්. හදිස්සි අනතුරකින් මැරෙන්න පුළුවන්. අමනුෂ්‍ය විපතකින් මැරෙන්න පුළුවන්. මරණයට කොයි මොහොතේ කුමන ආකාරයෙන් කවදා කොතැනක මරණයට මුහුණ දෙන්න වේද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි ගත්තොත් මේ මනුස්ස ජීවිතවල අපට හොඳට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බලද්දී මේ මිනිස්යන්ගේ ආයුෂ එන්න වැඩි වෙනවා කියලාද ඔබට හිතෙන්නේ අඩු වෙනවා කියලාද? එන්න මිනිස්සුන්ගේ ආයුෂ වේගෙන් අඩු වෙලා යනවා. හොඳට බලන්න කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ කීයද අවුරුදු? 120යි. ඒ කාලේ පරමායුෂ හැටියට මිනිස්සුන්ට තිබුණේ අවුරුදු 120යි. ඒ කියන්නේ සාමාන්‍ය ආයු අපේක්ෂණය. එතකොට 120ට වඩා වැඩිපුර ඉන්න පුළුවන්ද බැයිද? පුළුවන්. දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120යි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120යි. තුන්වෙනි ධර්ම සංගායනාව කරපු මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. එතකොට සාමාන්‍ය ආයු අපේක්ෂණය අවුරුදු 120යි. ඊට වඩා 120 25 හිටපු අය. තව බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ඒ වගේ වැඩිපුර ඉන්නත් පුළුවන්, අඩුවෙන් මැරෙන්නත් පුළුවන්. සාමාන්‍ය ආයු අපේක්ෂණය 120යි. එතකොට දැන් කීයද අපේ ආයුෂ? දැන් ලංකාවේ කාන්තාවකගේ ආයු අපේක්ෂණය අවුරුදු 69ක් 68ක්. පිරිමේගේ අවුරුදු 70ක් විතර. 69යි 70යි. ඒ මට්ටමේ ආයු අපේක්ෂණයක් ලංකාවේ තියෙනවා. මැද පෙරදිග රටවල් වලට යනකොට ආයු අපේක්ෂණය අවුරුදු 55 60 වගේ මට්ටමට අඩු වෙලා. ලෝකේ ආයුෂ අඩුම රටවල් අප්‍රිකානු රටවල්. ඒ අතින් අපි වාසනාවන්තයි. මේ මනුස්ස ජීවිතය තුළ ලංකාව වගේ රටවල් වල ඒ ජීවත් වීමේ කාලය වැඩි. දැන් බලන්න අප්‍රිකානු රටවල ආයුෂත් අඩුයි, ජීවත් වීමත් දුකයි. කන්නත් නැහැ. නොයේක් දුක් විඳගෙන ජීවත් වෙන්නේ. කාන්තාවකගේ ආයු අපේක්ෂානේ මධ්‍යම අප්‍රිකාවේ අවුරුදු 39ක් 40ක් විතර. පිරිමියෙක්ගේ අවුරුදු 38යි 40යි. අවුරුදු 45 50 පැනලා ජීවත් වෙන්නේ අප්‍රිකානු රටවල. විශාල ප්‍රමාණයක් ඒඩ්ස් වලින් මරණයටපත් වෙනවා. ඊළඟට මන්ද පෝෂණයෙන් නොයෙක් ලෙඩ රෝග වලින් දහස් ගණන් මරණයටපත් වෙනවා. එතකොට අපි මේ ලෝකේ තියෙන සියලුම රටවල් අරගෙන මේ කෝටි 600ක් 650ක් ඉන්න ජනගහනය තුලින් සියලුම රටවල් අරගෙන දැන් මේ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ සාමාන්‍යයක් හැටියට ගත්තොත් මිනිස් ආයුෂ කීයක් විතර තියෙන්නේ? අවුරුදු 60ක් 65ක් විතර. අඩු වැඩි රටවල් ඔක්කොම අරගෙන බැලුවොත් අවුරුදු 60ක් විතර. අපි 60ක් කියමු. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැනට අවුරුදු කීයද? අවුරුදු 2550 ගාණක් වෙනවා. අවුරුදු 2550යි කියමු. එතකොට අවුරුදු 2550ක් ඇතුළත මිනිස්සුන්ගේ ආයුෂ කොච්චරක් අඩු වෙලාද? අවුරුදු 120 ඉඳන් 60ට අඩු වෙලා. හරියට මිනිස් ආයුෂ භාගයකින් අඩු වෙලාද නැද්ද? අවුරුදු 2550ක් ඇතුළත මිනිස්සුන්ගේ ආයුෂ ලෝකේ භාගයකින් අඩු වෙලා. අනාගතයේ මේ ආයුෂ තවත් එන්න වේගෙන් අඩු වෙගෙන ගිහිල්ලා කීයට මිනිස් ආයුෂ අඩු වෙනවද? අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන කාලයක් එනවා. අවුරුදු 10ට මිනිස් ආයුෂ අඩු වෙන්න තව අවුරුදු වැඩි කාලයක් යන්නේ. දැන් බලන්න අවුරුදු 2500 ගාණක් ඇතුළත අවුරුදු 60කින් ආයුෂ අඩු වුණා නම් තව අඩු වෙන්න තියෙන්නේ 50යි. ඔය 50 අඩු වෙන්න තව අවුරුදු 2000ක් 2200ක් වගේ යනකොට මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා මිනිස්සුන්ගේ ලෝකේ. එතකොට මිනිස්සු නෙමෙයි ඉන්නේ මිනිස් වේසෙන් ඉන්න තිරිසන් සමාජය. බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රය පෙන්නනවා. ඒ වෙනකොට දෙමව්පිය අඳුරන්නේ නැති, සහෝදර සහෝදරිය අඳුරන්නේ නැති, මිත්‍යා දෘෂ්ටික සමාජයක් තියෙන්නේ, ධර්ම මාත්‍රයක් නැති, ලේ පිපාසෙන් ජීවත් වෙන මිනිස්සු තමයි ඒ වෙනකොට ඉන්නේ. එකිනෙකා මරාගෙන ලේ විලක් බවට ලෝකෙපත් වෙනවා. මෘග සංඥාව පහළ වෙනවා. මේ විදිහට විකෘති වෙච්ච මානසිකත්වයක් ඇති වෙනවා. බලන්න මිනිස් ආයුෂ වේගෙන් අඩු වෙවි යන පරිසරයක තමයි අපි මේ මනුස්ස ජීවිතය ලබලා ඉන්නේ. මේ මනුස්ස ජීවිතය තුළ කොයිතරම් අනතුරු වලට අපි මුහුණ දෙනවද?
ඔබ හොඳට කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේගේ එක දේශනයක් තියෙනවා. මහා සාල කියලා සූත්‍ර දේශනාව. මහා සාල කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මීට කලින් බුදුරජාණන් වහන්සේලාගේ කාලවල දීර්ඝ ආයුෂ විඳපු මිනිසයන් ජීවත් වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ තුල මිනිස්සුන්ගේ ආයුෂ වේගෙන් අඩු වෙවි යනවා. මිනිස්සුන්ගේ ශරීර ශක්තිය වේගෙන් අඩු වෙනවා. ඊළඟට මිනිසුන් මරණයට පත් වෙන ප්‍රමාණය එන්න වේගෙන් වැඩි වේගයට යනවා. ලෙඩ රෝග වර්ධනය වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මිනිසුන් වේගෙන් මරණය කරා යන්න, මිනිසුන්ගේ ආයුෂ අඩු වෙන්න, ජනගහනය අඩු වෙන්න හේතු වෙන කරුණු මොනවද අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය මූලික වශයෙන් කරුණු තුනක් පෙන්නනවා. අධර්ම රාගය. අධර්මයේ රාගය කියන්නේ අධර්මයේ දුස්සීලකමෙන් ජීවත් වෙන්න තියෙන කැමැත්තට කියන අධර්ම රාගය. හොර බොරුවෙන් වංචාවෙන් දුස්සීලකමෙන් දුරාචාරයෙන් ජීවත් වෙන්න ආසයි මිනිස්සු. මිනිස්සු වැරදි කර කර ඒ වැරදි තුලින් සතුටක් හොයනවා. ඒ මිනිස්සු වැරදි කරන්න තියෙන ආසාවට කියනවා අධර්ම රාගය. මේක එන්න වර්ධනය වෙනවා. විෂම ලෝභේ වර්ධනය වෙනවා. මිත්‍යා දෘෂ්ටි වර්ධනය වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අධර්ම රාගයත් විෂම ලෝභයත් මිත්‍යා දෘෂ්ටියත් වර්ධනය වීම නිසා වේගෙන් මිනිස්සුන්ගේ ජනගහනය අඩු වෙලා යනවා. මේ ජනගහනය අඩු වෙන කරුණු තුන පෙන්නනවා. අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා දෘෂ්ටි වර්ධනය වෙනකොට පළවෙනි කාරණේ තමයි අධර්ම රාගයත් විෂම ලෝභයත් මිත්‍යා දෘෂ්ටියත් කියන කරුණු තුන වර්ධනය වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පොළොව වාසී දෙවිවරු මිනිස්සු දුස්සීල වෙනකොට පොළොව ආශ්‍රිත දේවතා කොට්ටාස මිනිසුන් අතහරිනවා. දේව කෝපයකටපත් වෙනවා. ඒ හේතු කරගෙන හිරුසඳු ග්‍රහ තාරකාවන් කිපෙනවා කියනවා. ඍතු විපර්යාස ඇති වෙනවා. නිසි කාලට වැසි වසින්නේ. විශාල නියඟ දුර්භික්ෂ ඇති වෙනවා. ඊළඟට බාහිර පටවි ධාතුව කිපිලා දහස් ගණන් මැරෙනවා කියනවා. බාහිර පටවි කියන්නේ මහ පොළොව. භූමිකම්පා ඇති වෙනවා, නායාම් ඇති වෙනවා. බාහිර ආපෝ ධාතුව කිපිලා දහස් ගණන් මැරෙනවා කියනවා. ආපෝ කියන්නේ ජලය. ගම් වතුර ගලනවා, සුනාමි වගේ අනතුරු වෙනවා. ඒ හේතු කරගෙන දහස් ගණන් මැරෙනවා. ඊට බාහිර තේජෝ ධාතුව නිසා දහස් ගණන් මැරෙනවා. තේජෝ කියන උෂ්ණත්වය. පරිසර උෂ්ණත්වය වැඩි වෙලා මිනිස්සු මැරෙනවා. ලැබුගිනි ඊළඟට ගිනි කඳු පුපුරලා මිනිස්සු මැරෙනවා. විශාල දුර්භික්ෂ ඇති වෙනවා. ඊළඟට බාහිර වායෝ ධාතුව කිපීමෙන් මිනිස්සු මැරෙනවා. වායෝ කියන්නේ බාහිර සුළඟ. සුලි සුළං කුණාටු නිසා දහස් ගණන් මැරෙනවා. මේ වගේ මිනිස්සු අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනකොට ස්වාභාවික විපත් එන්න වර්ධනය වෙලා බුදුරජාණන් වහන්සේ වදාලා දහස් ගණන්, ලක්ෂ ගණන් ගම් නියම් ගම් වල ඉන්න මිනිස්සු මරණයටපත් වෙලා වේගෙන් ජනගහනය අඩු වෙනවා කියන. ඒක කාරණයක්. දෙවැනි එක පෙන්නනවා අර වගේම මිනිස්සු අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් වර්ධනය වෙලා මිනිස්සු දුස්සීල වෙනකොට එකිනෙකා එක එක කණ්ඩායම් වලට බෙදෙනවා. ආගම් අනුව කණ්ඩායම් හැදෙනවා. දේශපාලනය අනුව කණ්ඩායම් වලට බෙදෙනවා. ඊළඟට තම තමන්ගේ කුලමල අනුව කණ්ඩායම් වලට බෙදෙනවා. ගම් නියම් ගම් වලට බෙදෙනවා. රට රටවල් අනුව, දේශ සීමා අනුව බෙදිලා යුද්ධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ යුද්ධ වර්ධනය වීම නිසා මිනිස්සු අනාගතයේ දහස් ගණන්, ලක්ෂ ගණන් මරණයටපත් වෙලා වේගෙන් ජනගහනය අඩු වෙනවා. එතකොට ජනගහනය වේගෙන් වර්තමානයේ අඩු වෙන කාරණා තමයි පළවෙනි එක ස්වාභාවික විපත්, ඊළඟට යුද්ධ වර්ධනය වීම. ඒ වගේම තවත් කරුණක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සු දුස්සීල වෙනකොට, ಗುಣධර්ම වලින් ඈත් වෙනකොට පොළොව වාසී දේවතාවන්, දෙවිවරු මිනිස්සුන්ගෙන් අයින් වෙලා දෙවිවරු අයින් වෙනකොට සැඩේ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියනවා. භයානක අමනුෂ්‍යයන් මිනිස්සු අතර ඇවිල්ලා ගම් නියම් ගම් වල අරක් ගන්නවා. අමනුෂ්‍ය ග්‍රහණයකට සමාජය හසු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අමනුෂ්‍යයන්ගේ විපත් නිසා දහස් ගණන්, ලක්ෂ ගණන් අනාගතේ මරණයටපත් වෙලා වේගෙන් ජනගහනය අඩු වෙනවා කියන. එතකොට වර්තමානයේ වෙනකොට මේක අපිට ලෝකෙ කොහේ බැලුවත් දකින්න තියෙනවා. ස්වාභාවික විපත් වලින් වර්තමානයේ දවසින් දවස බලන්න මරණයටපත් වෙන ප්‍රමාණය වැඩි වෙලා. යුද්ධ දිහා බැලුවොත් යුද්ධයක් නැති රටක් නැහැ. සෑම රටකම මොකක් හෝ යුද්ධයක් නිසා දහස් ගණන් මැරෙනවා. ආගමික කණ්ඩායම් යුද්ධ කරගන්නවා, එක්කෝ රටේ ಜಾති අනුව යුද්ධ කරගන්නවා, දේශපාලන කණ්ඩායම් හැටියට යුද්ධ කරගන්නවා.
කොහෙන් බැලුවත් දහස් ගණන් මැරෙනවා. අමනුෂ්‍ය විපත් වලින් මැරෙනවා. මේ විදියට මිනිස්යන් වේගෙන් මරණය කරා යනවා දුස්සීල වීම හේතු කරගෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් අපි ගත්තොත් අපිට මේ ලෙඩ රෝග හැදෙන්නේ කර්මය නිසාද? උත්තරයක් හැටියට දෙන්න. කර්මයෙන්මද ලෙඩ හැදෙන්නේ? නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පිත කිපීම නිසා ලෙඩ රෝග හැදෙනවා. සෙම කිපීමෙන් ලෙඩ හැදෙනවා. වාතයේ කිපීමෙන් ලෙඩ හැදෙනවා. මේ තුනම නිසා තුන්දොස් කිපීමෙනුත් ලෙඩ රෝග හැදෙනවා. සීතලෙන් ලෙඩ හැදෙනවා. උෂ්ණත්වයේ වැඩි වීමෙන් ලෙඩ රෝග හැදෙනවා. ඊළඟට තව පෙන්නනවා ඒ නොඑක් විස බීජ වර්ග නිසා. ඊළඟට පරිසර වෙනස් වීම වලින් ලෙඩ රෝග හැදෙනවා. කය වැරදි ලෙස පරිහරණය කිරීමෙන් ලෙඩ රෝග හැදෙනවා. මේ විදියට බලාගෙන යද්දී එකක් විතරයි කර්මය නිසා හටගන්න රෝග තියෙන්නේ. දැන් අපි ගමු කෙනෙක් අර තුන්දොස් කිපිලා හරි යම් කිසි හේතුවක් නිසා හරි තමන්ගේ කර්මය නිසා හරි ලෙඩ රෝගයක් වැළඳිච්ච කෙනෙකුට සමහර විට ධර්මයේ තුල ආධ්‍යාත්මයේ දියුණු කරගත්ත කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ ආධ්‍යාත්මික ගුණධර්ම සිහි කිරීම මත ඒ රෝගේ සුවපත් කරගන්න පුළුවන්. ඔබ අහලා ඇති බොජ්ජංග දේශනා. බොජ්ජංග දේශනා අහගෙන ඉන්නේ නැද්දි? සමහර විට රෝගය යටපත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී ඔබ අහලා තිනවා ගිරිමානන්ද කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් හිටියා. මේ ස්වාමින් වහන්සේ අසනීප වෙලා ගිලන් වෙලා වැඩ සිටිද්දී ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළ කියන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද කියන ස්වාමින් වහන්සේට බොහොම අසාධ්‍යයි. රෝගාතුර වෙලා ඉන්නේ, ගිලන් වෙලා ඉන්නේ, රෝගේ එන්නම වැඩි වෙනවා, අඩුවීමක් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ගිරිමානන්ද ස්වාමින් වහන්සේට ධර්මයේ දේශනා කරන සේක්වා කියන ආනන්ද හාමුදුරු ඉල්ලීමක් කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඔබ මේ දස සංඥා හොඳට ඉගෙන ගන්න කිව්වා. ඉගෙනගෙන ඔබම ගිහිල්ලා ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ඉදිරියේ තථාගතයන් වහන්සේගෙන් ඉගෙනගත්ත මේ දස සංඥා ගැන කියලා දෙන්න කිව්වා. හොඳට හිත පිහිටවන්න කියලා ඒ ගැන කියාගෙන ධර්මයේ දේශනා කරන්න කිව්වා. එතකොට රෝගී සුවපත් වෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න දස සංඥා භාවනා ක්‍රම 10ක්. භාවනා වඩපු කෙනෙකුට, දියුණු කරපු කෙනෙකුට තමයි ඒ භාවනා ගැන ඒ කරන දේශනාව අහගෙන ඉන්නේ නැද්දි තමන් ඒව හොඳට නුවණින් විමසලා තමන්ගේ ජීවිතය තුළින් බලාගෙන යද්දී හිත තුළ ඒ ಗುಣධර්ම මතු වෙනකොට අර කායික රෝගී සුවපත් වෙලා යනවා. එතකොට ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය පළවෙනි සංඥාව තමයි අනිච්ච සංඥා. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන 6 අනිත්‍ය වශයෙන් වඩන්න කියලා දෙන්න කිව්ව ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට. අනිත්‍ය වශයෙන් බලන හැටි. ඊළඟට අනත්ත් සංඥා, අනාත්ම හැටියට. අනාත්මයි කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. එතකොට ඇහැට පේන රූපත්, කනත් කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු. මේ කිසිවක් මේ ආයතන 6 මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයම කිසිම තැනක කිසිම උපාදානස්කන්ධයක් රූප උපාදානස්කන්ධය වේවා, එක්ක වේදනා, සංඥා, සංස්කාර, විඥාන පංච උපාදානස්කන්ධයෙන් එකක්වත් මම මාගේ කියලා මගේ වසඟයට ගන්න පුළුවන්කමක් නැහැ. අනාත්ම ස්වභාවයක් තියෙන. අනාත්ම වශයෙන්ම බලන්න කියලා ධර්මයේ කියලා දෙන්න කිව්ව ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට. ඊළඟට අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා. මේ හිසේ ඉඳන් පාදාන්තයේ දක්වා මේ ශරීරය මේ සම සීමා කරගෙන සමෙන් වැහිලා තියෙන ශරීරය ඇතුලේ තියෙන කෙස්, ලොම්, නිය, දත්, සම්මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, පෙනහළු, අසූචි, හිස්මුල මේ ආදී පඨවි ධාතු කොටස් 20ත් ඊළඟට පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මුත්‍ර, කඳුළු, උරුණු තෙල් මේ ආදී ආපෝ ධාතු කොටස් 12ත් එකතු කරලා දෙතිස් කුණප කොටස් හැටියට පිළිකුල් වශයෙන් මේ ශරීරයේ දිහා බලන්න කියලා
ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට කියලා දෙන්න කිව්වා. ඊළඟට ආදීනව සංඥාව ගැන කියලා දෙන්න කිව්වා. ආදීනව සංඥාව කියන්නේ මේ ශරීරයට හැදෙන ලෙඩ දුක්. ඇස්වල ලෙඩ රෝග හැදෙනවා. කන් වල ලෙඩ රෝග හැදෙනවා. නාසයේ ලෙඩ හැදෙනවා. දිවේ ලෙඩ හැදෙනවා. ඊළඟට හිසේ ලෙඩ හැදෙනවා. ඊළඟට පෙනහළු වල, වකුගඩු වල මේ ශරීරයේ සෑම කොටස සමේ ලෙඩ රෝග හැදෙනවා. සෑම කොටසක්ම ලෙඩ රෝග වලට ගොදුරු වෙන ගුහාවක් වගේ. ඊළඟට අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ පෙන්වන පිත කිපීමෙන්, සෙම කිපීමෙන්, වාතය කිපීමෙන්, තුන්දොස් කිපීමෙන්, ඍතු විපර්යාස වලින්, මල මුත්‍ර වලින්, ඊළඟට කර්ම විපාක වලින් මේ විදියට නොයේක් හේතු නිසා ලෙඩ රෝග හට ගන්නවා. මගේ ශරීරය මේ ආකාරයට ලෙඩ රෝග වලට ගොදුරු වෙන ශරීරයක් නේද කියලා හොඳට නුවණින් විමස මේ ශරීරයේ හැදෙන ලෙඩ රෝග දිහා බලන්න කියනවා. ආදීනව සංඥාව. එතකොට මේ ශරීරයේ තියෙන යථා ස්වභාවය යාට අවබෝධ කරගන්න පුළුවන්. ආනන්දේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඔක කියලා දෙන්න කිව්වා. ඊළඟට පහාන සංඥා. ප්‍රහාණය කළ යුතු දේවල් තියෙනවා. කාම විතරක හිතට ඇති වෙන කාමයන්. ඒවා ප්‍රහාණය කරන්න කියනවා. ව්‍යාපාද විතරක ඇති වෙනවා. තරහ, ද්වේෂය, අමනාපකම් ඇති වෙනවා. ඒවා ප්‍රහාණය කරගන්න. විහිංසා කියන්නේ හිංසා කරන්න හිතෙන සිතුවිලි කපන්න ඕනේ, කොටන්න ඕනේ, මුන් එකෙක් තියන්න ඕනේ. මේ වගේ විශාල ද්වේෂයත් එක්ක හිංසාකාරී සිතුවිලි හිතට ඇති වෙන මිනිස්සුන්ට. ඒ වෙලාවට විහිංසාව, හිංසාවෙන් තොර බව දියුණු කරන්න කියනවා. හිංසා සිතුවිලි ප්‍රහාණය කරන්න කියනවා. මේ විදිහට ආනන්දේ පහාන සංඥාව ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට කියලා දෙන්න කියනවා. දැන් සංඥා කීයද? අනිච්ච සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥා, පහාන සංඥා. ඊළඟට කියලා දෙන්න කිව්වා විරාග සංඥාවත්, නිරෝධ සංඥාවත්. විරාගය කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලලා, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලලා පංච උපාදානස්කන්ධය කෙරෙහි නොඇල්ම ඇති වෙනවා. ඒකට කියනවා විරාගය. අන්නේ විරාගයේ තුලදී එයා නිවන අරමුණු කරනවා. ඒතං සන්තම් මෙයයි සාන්ත වූ ස්වභාවය. ඒතං ප්‍රණීතම් මෙයයි ප්‍රණීත වූ ස්වභාවය. යදිදං සබ්බ සංඛාර සමතෝ. මේ මොහොතේ සියලුම සංස්කාරයන් සංසිඳිලා තියෙන්නේ. සබ්බූපදි පටිනිස්සග්ගෝ. සියලුම කෙලෙස් සහිත කර්මයන් හිතින් බැහැර වෙලා තියෙන්නේ. විරාගෝ, විරාගය ඇති වෙලා තියෙන නිබ්බහන. මේ අමා නිවනමයි සාන්ත කියලා නිවනේ ස්වභාවය අරමුණු කරන්න සමාපත්තියක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ මට්ටමට නිවන අරමුණු කරන්න පුළුවන් සෝවාන් මට්ටමටවත් හිත දියුණු කරගත්ත කෙනෙකුට විතරයි. එතකොට අන්නේ විරාග සංඥාව කියලා දෙන්න කියනවා. ඊළඟට විරාගයේ ඇති වෙච්ච කෙනෙකුට ඊළඟට ඇති වෙන ස්වභාවය තමයි නිරෝධය. ඒ නොයල්මත් එක්ක ඇල්ම නිරුද්ධ වෙලාම යනවා. ඒ නිරෝධ සංඥාව වඩන්නෙත් ඒ ආකාරයටම මෙයයි සාන්ත වූ ස්වභාවය, මෙයයි ප්‍රණීත වූ ස්වභාවය, සියලු සංස්කාරයන් සංසිඳී ගිය, සියලු කෙලෙස් සහිත කර්මයන් බැහැර වී ගිය, තණ්හාව ෂේ වී ගිය, විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා නිවන අරමුණු කරලා සමාපත්තියක් හැටියට වඩන්න කියලා දෙන්න කිව්ව ආනන්දේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට. ওই විදිහට විරාග සංඥාවෙත් නිරෝධ සංඥාවෙත් හිත පිහිටවාගෙන භාවනා කරන හැටි ඔබ ගිහින් කියලා දෙන්න කිව්වා. ඊළඟට සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියලා දෙන්න කිව්වා. සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන්නේ මේ සියලුම ලෝකයන් කෙරෙහි එක්ක කාම ලෝකේ කියන්නේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක 6, සතර අපාය අයිති වෙන කාම ලෝකයන්. ඒ කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ පංච කාමයන් මුල් කරගෙන තමයි කර්ම සකස් කරමින් මේ මිනිස්සු සතුට විඳ ජීවත් වෙන්නේ. ඒවට කාම ලෝක කියනවා. කාම ලෝකයන් කෙරෙහි ඇල්ම ප්‍රහාණය කරගන්නට ඕනේ. කාම ලෝකයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලලා ඒ කෙරෙහි ඇල්මෙන් නිදහස් වෙන්නට ඕනේ. ඊළඟට රූපී බ්‍රහ්ම ලෝක තියෙනවා. අරූපී බ්‍රහ්ම ලෝක තියෙනවා. රූපී බ්‍රහ්ම ලෝක 16ක් පෙන්වලා දෙනවා. අරූප බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානාසඤ්ඤායතන. මේ කිසිම ලෝකයක් කෙරෙහි එක්ක කාම ලෝකයේ කෙරෙහිවත්, රූප ලෝකයේ කෙරෙහිවත්, අරූප ලෝකයේ කෙරෙහිවත් ඇලෙන්නේ නැතුව මේ සියලුම ලෝකයන් විදර්ශනා වඩලා සියලු ලෝකයන් කෙරෙහි නොයල්ම ඇති කරගන්න කියනවා. ඒකට කියනවා සබ්බ ලෝකේ අනබිරත සංඥාව වඩන්න කියනවා. ආනන්දේ ඔන්නෝක ගිහින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට කියලා දෙන්න කියනවා. ඊළඟට සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන්ම බලන හැටි කියලා දෙන්න කියනවා.
මේ පංච උපාදානස්කන්ධය තමා තුළ විතරක් නෙමෙයි තමාගෙන් බාහිර හට ගන්නවා. අතීත පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. වර්තමානයේ තියෙන පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. අනාගතේ හටගන්න යම්තාක් පංච උපාදානස්කන්ධ තියෙනවා නම් ඒවත් අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. ගොරෝසු ස්වභාවයෙන් කොහේ හරි පංච උපාදානස්කන්ධ තියෙනවා නම් ඒවත් අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. සියුම් ස්වභාවයෙන් තියෙනවා නම් ඒවත් අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. දුර යම්තාක් පංච උපාදානස්කන්ධ තියෙනවා නම් ඒවත් අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. ළඟ තියෙනවා නම් ඒවත් අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. මේ විදිහට අතීත අනාගත වර්තමාන තමාගෙන් බාහිර ගුරුසු සියුම් දුර ළඟ හීන ප්‍රනීත මේ විදිහට 11 ආකාරයෙන් සියලුම සංස්කාර ධර්මයන් සියලු පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්ම බලන්න කිව්වා. මේ ලෝකයේ යමක් සංකතන සංකතයි කියන්නේ හේතුන් නිසා හටගත්තනම් ඒ සංකතයක තියෙන ලක්ෂණ තුනක්. උප්පාදෝ පඤ්ඤායති කියන්නේ හට ගැනීමක් පේන්න තියෙනවා. වයෝ පඤ්ඤායති ඒකේ වෙනසී යන ස්වභාවයක් පේන්න තියෙනවා. තිතස්සඤ්ඤ තත්තම් පඤ්ඤායති ඒ තුල වෙනස් වෙමින් අනිත්‍ය ස්වභාවයක් දකින්න තියෙනවා. එතකොට සියලුම සංස්කාරයන් හේතු නිසා හටගත් සියල්ල අනිත්‍යයි. ඔන්න ඔය විදිහට මේ ලෝකයේ සියලු සංස්කාරයන් හේතු නිසා හටගත් සියල්ල අනිත්‍ය වශයෙන්ම බලන්න කියලා දෙන්න කිව්වා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට. දැන් භාවනා ක්‍රම කීයද? 9යි. එකක් තමයි බලමු මුල ඉඳන් අනිත්‍ය සංඥා අනිත්‍ය වශයෙන් බලන ක්‍රමේ, අනාත්ම සංඥා තමාගේ වසඟියේ පවත්තන්න බැරි අනාත්ම ස්වභාවයක් තියෙන කියලා බලන ආකාරය, අසුභ සංඥා මේ දෙතිස් කුණප කොටස් අසුභ වශයෙන් පිළිකුල් වශයෙන් වඩමින් කරන භාවනාව. ඊළඟට ආදීනව සංඥා ශරීරයට හටගන්න නොයේක් ලෙඩ රෝග පීඩාවල් නුවණින් විමසමින් ශාරීරික යථා ස්වභාවය දැකීම. පහාන සංඥා කියන කාම විතරක, ව්‍යාපාද විහිංසා විතරක ප්‍රහාණය කිරීම පිණිස නුවණින් සලකමින් භාවනා කරනවා. ඊළඟට විරාග සංඥා, නිරෝධ සංඥා. එයා නිවන අරමුණු කරලා සමාපත්තියක් හැටියට නිවනේ හිත පිහිටවනවා. ඊළඟට සබ්බ ලෝකේ අනබිරත සංඥා සියලු ලෝකයන් කෙරෙහි නොයල්ම ඇති වෙන විදිහට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක අනිත්‍ය වශයෙන් වඩමින් කරන භාවනාව. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් වඩමින් කරන භාවනාව. ඊළඟට 10 වෙනි එක තමයි ආනාපාන සතිය. ආනන්දේ ආනාපාන සතිය මේ හුස්ම රැල්ල මුල් කරගෙන සමාධිය දියුණු කරන හැටි. හුස්ම රැල්ල තුල හිත පිහිටවාගෙන සමතය වඩලා විදර්ශනාවට හැරෙන හැටි කියලා දෙන්න කිව්වා. හුස්ම රැල්ලෙන් නිවන කරා යන හැටි. මේ භාවනාවල් 10 බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට උගන්වලා ආනන්දේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට කියලා දෙන්න කිව්වා. ඉතින් ආනන්ද හාමුදුරු ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා ලෙඩ දුක් පීඩා ගැන අහලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට කියන හොඳට හිත පිහිටවාගෙන මේ අනුවම නුවණින් විමසමින් භාවනා වඩන්න කියලා. අනිච්ච සංඥාවත්, අනාත්ම සංඥාව, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරයිසු අනිච්ච සංඥා, ආනාපාන සති කියන මේ දස සංඥාවල් පිළිවෙලට භාවනා වශයෙන් විමසන ආකාරයේ කියාගෙන දේශනා කරගෙන ගියා. දේශනාව අවසන් වෙනකොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ හිත සම්පූර්ණයෙන්ම දස සංඥා තුළ දේශනාව තුළ පිහිටියා. අර රෝගී හැම යටපත් වෙලා සුවාතට හැරුණා. අන්න බලන්න කෙනෙක් භාවනා වශයෙන් දියුණු කරන ලද ආධ්‍යාත්මික ගුණධර්මයන් සිහි කිරීම තුළම අපේ කායික රෝග පීඩා පවා යටපත් කරගෙන සුවපත් භාවයට ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වතුනි මේ මනුස්ස ජීවිතයේ තුළ අපි දන්නේ නැහැ අපේ කර්මානුරූපව අපි ගෙනාපු ආයුෂ අපිට කොයිතරම් කාලයක් තියෙනවද? අපි කවදා කොයි මොහොතේ කොතැනක කුමන ආකාරයෙන් මරණයටපත් වෙයිද? අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දවසක් මහා නාම කියලා ශාක්‍ය කුමාරයෙක් හිටියා. බුදුරජාණන් වහන්සේගේ ඥාති වෙන ශාක්‍ය කුමාරයෙක්. ගිහි ශ්‍රාවකෙක්. මේ මහා නාම ශාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් ඊටාම වැදගත් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ව්‍යාපාරයක් කරන කෙනෙක්. මම වෙලහෙල දාම් කරන කෙනෙක්. මට දරු මල්ලෝ ඉන්නවා. අපි කාමභෝගී ගිහි ජීවිත ගත කරන අය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මම බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් ධර්මයේම සිහි කරගෙන ජීවත් වෙනවා. නමුත් ස්වාමීනි
මම මේ නගරයට ගිහිල්ලා මිනිස්සු එක්ක ගැටෙනකොට නගරේ කටයුතු කරද්දී හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහිම හිත පිහිටන්නේ මගේ. ධර්මයේ කෙරෙහිම හිත පිහිටන්නෙත් නැහැ. ශ්‍රාවක සංඝරත්නය අරමුණු කරගෙන මගේ හිත පිහිටන්නෙත් නැහැ. හිත විසිරෙනවා. මේ මිනිස්සු එක්ක කටයුතු කරද්දී. ස්වාමීනි මට හරි බයයි කීවා. ඒ වගේ මගේ හිත විසිරිච්ච වෙලාවක මම මරණයටපත් වුණොත් නගරේ මම මැරුණොත් හදිසි අනතුරකින් මැරුණොත් ස්වාභාවික විපතකින් මම මැරුණොත් ස්වාමීනි මං දුගතියක උපදී කියලා මට බයයි කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඕනෑම මොහොතක ඕනෑම අනතුරකින් මරණයටපත් වෙලා සුගතියේ උපදින්න හේතු වෙන කරුණු තියනවද කියලා ඇහුවා. මොකක්ද අහපු ප්‍රශ්නේ? ඕනෑම මොහොතක ඕනෑම අනතුරකින් ඕනෑම විපතකින් මරණයටපත් වෙලා සුගතියේ උපදින්න නම් තමන් තුළ දියුණු කරගන්න ඕන කරුණු මොනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාමයේ කරුණු පහක් තියෙනවා කිව්වා. මේ කරුණු පහ ඔබේ ජීවිතය තුළ පිහිටවාගෙන තියෙනවා නම් ඔබේ ජීවිතය තුළ ඇති කරගෙන තියෙනවා නම් කොයි ආකාරයෙන් කුමන විදිහට කවදා කොතැනක මරණයටපත් වුණත් කිසි බයක් තැති ගැනීමක් ඇති කරගන්න එපා. ඔබ ඒකාන්තයෙන් සුගතිය උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම ඒ කරුණු පහ තමයි කිව්වා. පළවෙනි එක තමයි කිව්වා සද්ධාව. මහා නාම ඔබ හොඳට බලන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවංකව පැහැදීමක් ඔබේ හිතේ තියෙනවද? ධර්මයේ කෙරෙහි කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ පැහැදීමක් තියෙනවද? මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා කෙරෙහි කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමක් තියෙනවද කියලා හොඳට තමන් තුලින් බලන්න කිව්වා. ඒතර තමන්ගේ ජීවිතයට එබිලා බලද්දි තමන් දිහා තමන්ට තේරෙනවා මම තුනුරුවන් කෙරෙහි අචල සද්ධාවකින් ඉන්න කෙනෙක්. හොඳ සද්ධාාවක් මා තුළ තියෙනවා. එයා නිරන්තරයෙන් බුද්ධානුස්සතිය වඩනවා. ධර්මයේ ගුණ සිහි කරමින් ධම්මානුස්සතිය වඩනවා. ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ සිහි කරමින් සංඝානුස්සතිය වඩමින් ජීවත් වෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම තුනුරුවන් කෙරෙහි සද්ධාව තියෙනවා නම් එයා කොයි මොහොතේ මරණයටපත් වුණත් ඒකාන්තයෙන් සුගතිය උපත කරා යනවා කියනවා. අන්න පළවෙනි කාරණේ සුගතිය උපදින්න හේතු වෙන සද්ධාව. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාමයේ දෙවෙනි කාරණේ තමයි කිව්වා සිල්වත්කම. හොඳට තමන්ගේ ජීවිතය දිහා බලන්න කිව්වා. මම ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවත් වෙන කෙනෙක්ද? මම සොරකමින් වැළකීලා ජීවත් වෙනවද? මම වැරදි කාම සේවනයෙන් වැළකීලාද ජීවත් වෙන්නේ? මම බොරුවෙන් වැළකීලා මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වැළකීලා ඉන්න කෙනෙක්ද? ඒතර අපේ ජීවිතේ කොයිතරම් පෙර වැරදි තිබුණත් අපි තුනුරුවන් සරණ ගිහින් පන්සිල් සමාදන් වුණාට පස්සේ අපි බුදුරජාණන් වහන්සේගේ සිල්වත් ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එතකොට පරණ වැරදි හිත පසුතැවි ඉන්නේ. එයා මම දැන් සීලයක පිහිටියා. මම සිල්වත් කෙනෙක්. අන්න එයා අද ඉඳන් මම මේ සීලය දියුණු කරනවා කියලා තමන්ගේ වැරදි හදාගෙන සීලය දියුණු කරගෙන යනවා. මේ විදිහට දවසින් දවස සීලය දියුණු කරගෙන යද්දී එයාට තමන්ගේ සීලය ගැනම සිහි කර භාවනාවක් වඩන්න පුළුවන්. ඒකට කියනවා සීලානුස්සති භාවනාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම හොඳට සීලය දියුණු කරගත්ත කෙනෙකුට කොයි මොහොතේ කුමන ආකාරයේ මරණයටපත් වුණත් එයා ඒකාන්තයෙන් සුගතිය උපදිනවා කියන කරුණු දෙකයි සුගතිය යන්න තියෙන්නේ. තුන්වෙනි එක තමයි කියව ධර්මඥානය. බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාමයේ ඔබ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි හොඳ පැහැදීමකින් ඉන්නේ. ඔබ හොඳ ධර්මඥානයක් ඇති කරගෙන මේ ධර්මයේ හොඳට අහලා සුතා හොඳට දරාගෙන දතා වචනයෙන් පුරුදු කරමින් වචසා පරිචිතා නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරය යෙදමින් මනසානුපෙක්කිතා ධර්මයේම නුවණින් විමසමින් ධර්මයේ මතක තියාගෙන ජීවත් වෙනවා නම් ඔබ කවදා කොයි මොහොතක කුමන ආකාරයෙන් මරණයටපත් වුණත් ඒකාන්තයෙන් සුගතිය උපදිනවා කියලා. ඒතර පළවෙනි එක තමයි සුගතිය උපදින්න හේතු වෙන්නේ සද්ධාව. දෙවෙනි එක සීලය. තුන්වෙනි එක ධර්මඥානය. හතරවෙනි එක තමයි ත්‍යාග සම්පත්තිය. මහා නාමයේ යමෙක් අතහැරීම පුරුදු කරනවා නම් ත්‍යාගය පුරුදු කරනවා නම් අන්නේ කෙනාට කොයි මොහොතේ කුමන ආකාරයෙන් මරණයටපත් වුණත් ඒකාන්තයෙන් සුගතිය උපදින්න පින් රැස් වෙනවා කියනවා. දැන් අතහරින එක දන් පෑන් දෙන එක ලේසියද අමාරුයිද? අමාරුයි. දානං යුද්ධංච සමානමාහු කියන. දන් දෙනවා කියන්නේ යුද්ධයක් වගේ. දෙනවද නැද්ද? දෙනවද නැද්ද කියලා හිත ඇතුලේ විශාල යුද්ධයකට යා ලක් වෙනවා. එතකොට මසුරුකම දුරු කරගෙන, ලෝභකම දුරු කරගෙන,
හරියට අත හොදලා දැම්මා වගේ පිරිසිදු සිතකින් දීලා සතුටු වෙන්න පුළුවන් වෙන්නේ ත්‍යාග සම්පත්තිය දිනු කරපු කෙනෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ දානයකදී දානෙ දෙන්න හිතන වෙලාවෙමයි පින රැස් වෙන්න පටන් ගන්න. ඒකට කියනවා පුබ්බේව දානාසුමනු. දන් දෙන්න කලින් ඒ දානමේ සිතුවිල්ල තුල පින් රැස් වෙනවා. දදං චිත්තං පසාදේති. දන් දෙන වෙලාවේ හිත පහදවාගෙන දානෙ පූජා කිරීම තුල පින් රැස් වෙනවා. දත්වා අත්තමනෝ හෝති. දානෙ දුන්නට පස්සේ තමන් කරපු පින ගැන නිතර නිතර හිතා සතුටු වෙන්න පින රැස් වෙනවා. ඒ නිසා ඒක තමයි දැන් ඉස්සර මිනිස්සු බහලා ඇති පින් පොතක් තියාගන්නවා. තමන් කරපු පින් දහම් ගැන නිතර සිහි කරනවා. එතකොට තමන් කරපු යහපත් දේවල් පින් දහම් හිතන්න ඒ තුල පින රැස් වෙනවා. පින ගැන නිතර හිතන්න ඕන. ඒක භාවනාවක්. ඒකට කියනවා ත්‍යාගානුස්සති භාවනාව කියලා. ත්‍යාගය අතහැරීම ගැන සිහි කර සතුටු වෙන්නට ඕන. එතකොට අපි අකුසලේ නම් හිතන්නේ අකුසල රැස් වෙනවා. අකුසලේ හිතන්න අකුසල රැස් වෙනවා. කුසලයේ හිතන්න කුසල රැස් වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ලෝකයට පෙන්වලා දෙන්නේ සබ්බ පාපස්සා කරන. අකුසල හිතන්නේ අකුසල් දුරු කරනවා. සියලු පාපී අකුසල් දුරු කරනවා. කුසලස උපසම්පදා. කුසල් දහම් තමයි නිතර වර්ධනය කරගෙන දියුණු කරගන්නේ. සචිත්ත පරියෝදාපනං තමන්ගේ හිත තමයි ධර්මයේ තුල දමනය කරන්නේ. සමත විදර්ශනා වශයෙන් දමනය කරනවා. ඒ තම බුද්ධානුශාසන. ඕක තමයි බුදුරුන්ගේ අනුශාසනාව. එතකොට ත්‍යාගයේ අතහැරීම දියුණු කරනවා නම් පුරුදු කරනවා නම් කොයි මොහොතේ මරණයටපත් උනත් ඒකාන්තයෙන් සුගතිය උපදිනවා. ඊළඟ කාරණේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය අනිත්‍ය වශයෙන් විමසමින් මේවා අනිත්‍යයි. මේවා දුකටයි අයිති. තමාගේ වසඟේ පවත්වන්න බැරි අනාත්ම දේවල්. මේවා වෙනස් වෙලා යන දේවල්. මේ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් විමසලා ඇති කරගන්න අවබෝධයට කියන ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගෙන තියෙනවනම්, ඔබ සිල්වත් නම්, ඔබ තුල ධර්මඥානයක් තියෙනවනම්, ත්‍යාග සම්පත්තිය තියෙනවනම්, ප්‍රඥාව දියුණු කරන්න ඔබ මහන්සි ගන්නවනම්, ඔබ කවදා කොයි මොහොතේ කුමන ආකාරයෙන් කොතනක මරණයටපත් වුණත් බය වෙන්න එපා. ඔබ ඒකාන්තයෙන් සුගතිය උපදිනවා. අන්න බලන්න අපට තියෙන ආරක්ෂාව. ඒ නිසා නිරන්තරයෙන් දවස ගානේ තමන්ගේ ජීවිතේ දිහා බල බලා දියුණු කරගන්න ඕනේ කරුණු පහක් තමයි ඔය. මොනවද? සද්ධාව, සීලය, ධර්මඥානෙ, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව කියන කරුණු පහ. මේවට කියනවා සීක බල කියලා. සීක කියන්නේ ධර්ම මාර්ගය යන ශ්‍රාවකයට තියෙන බල ධර්මයන්. ගුණ ධර්මයන් පහක් තියෙනවා. මේක දියුණු කරගන්න ප්‍රායෝගික ක්‍රමයක් මම ඔබට කියලා දෙන්නම්. ප්‍රායෝගික ක්‍රමේ තමයි දැන් අද මේවා ගැන ඉගෙන ගත්තා. දැන් ඔබ අද අදිෂ්ඨානයක් ඇති කරගන්න. අද ඉඳන් මම මගේ ජීවිතය තුළ මේ කරුණු පහ දියුණු කරගන්නවා. ඔබ දැන් අද රෑ නිදා ගන්න ගියාට පස්සේ කල්පනා කරන්න අද දවස තුළ මම කොහොමද ගත කරේ? අද දවසේ මම සද්ධාව ඇති වෙන විදිහට කටයුතු කරාද? තුනුරුවන් කෙරෙහි පැහැදීමට හානි වෙන දෙයක් මම කරගත්තද? මම අද දවස තුල මේ ශික්ෂාපද ආරක්ෂා කරගත්තද? අපි ගමු සීලය ගැන සිහි කරද්දි මතක් වෙනවා මගේ අතින් බොරුවක් කියුණා. සතෙක් මැරුණා. එතකොට මොකද කරන්නේ? නිදා ගන්න කලින් ආයෙමත් සිල් සමාදන් වෙලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මං ආයේ මේ ශික්ෂාපද කඩන්නේ. දැන් මං සිල්වත් කෙනෙක්. අන්න සීලය දියුණු කරන හැටි. ඊළඟට මම ආද ධර්මයේ දියුණු කරත් පොතක් හරි කියවලා ධර්මඥානෙ වර්ධනය කරාද? ධර්මයේ මං විමසුවද? ඊළඟට මම මගේ ශක්ති පමණින් අද අතහැරීමක් පුරුදු කරාද? මම නුවණින් විමසලා මේ අනිත්‍යයි කියන කාරණේ අවබෝධ කරගන්න මං විනාඩි කිහිපයක්වත් අනිත්‍ය වශයෙන් බැලුවද? මේ විදිහට තමන්ගේ ජීවිතය තුළ අර සද්ධාව, සිල්වත්කම, ධර්මඥානෙ, ත්‍යාගය, ප්‍රඥාව කියන පහ අද දවස තුළ මං කොහොමද දියුණු කරන්න මහන්සි ගත්තේ කියලා කල්පනා කරන්න. කල්පනා කළා මම මේවා දියුණු කරගන්නවා කියන අදහසින් ඒ ගුණධර්ම සිහි කරලා ධර්මයේම සිහි කරගෙන නිදා ගන්න. ඇයි අපි නිින්දෙන් මරණයටපත් වෙන්නත් පුළුවන්. ඒක ධර්මයේ සිහි කරලා නිදාගත්ත කෙනාට නිින්දෙන් අනතුරක් නැහැ. ආරක්ෂා වෙලා තියෙනවා. හොඳට සුගතියේ හිත පිහිටවගෙන ධර්මයේම සිහි කරගෙන නිදා ගන්න. උදේ නැගිට්ටට පස්සේ කල්පනා කරනවා ඊ රාත්‍රියේ නම් මම නිින්දෙන් මැරුන්නේ නැහැ. යන්තම් බේරුණා. නමුත් අද දවස තුල මං
කොයි වෙලේ හරි මැරෙන්න පුළුවන්. හදිසි අනතුරකින් මැරෙන්න පුළුවන්, වැටිලා මැරෙන්න පුළුවන්, හැප්පිලා මැරෙන්න පුළුවන්. අඩු ගානේ බෝම්බකින් මැරෙන්න පුළුවන් මහා පාරේ යද්දි. කොච්චර විපත් තියෙනවද? ඒ නිසා අද දවස තුල මං මේ දවල් කාලය තුල මං සද්ධාව දියුණු කරන්න මහන්සි ගන්නවා. ශික්ෂාපදයක් කඩන්න නැතුව සීලය දියුණු කරගන්න මහන්සි ගන්නවා. ධර්මඥානෙ දියුණු කරන්න මහන්සි ගන්නවා. ත්‍යාගයේ ප්‍රඥාව දියුණු කරන්න මහන්සි ගන්නවා කියලා දවස තුල මේ කරුණු පහ ඇති කරගන්න උදේම අදිෂ්ඨානයක් ඇති කරගෙන ඇඳෙන් බහින්න. මේ දවස ගත කරපු ආකාරي රාත්‍රී නිින්දට ගිහින් කල්පනා කරන්න. මේ විදිහට ඔබ දවසින් දවස ඔබේ ජීවිතේ දිහා බල ප්‍රායෝගිකව මේ කරුණු පහ දියුණු කරන්න මහන්සි ගත්තොත් මාසයක් දෙකක් යනකොට ආපස්සට හැරිලා බලද්දී ඔබටම තේරෙයි මේ මාස දෙක තුල කොයිතරම් මං සද්ධාව දියුණු කරලා තියෙනවද? කොයිතරම් මං සීලය දියුණු කරගත්තද? කොයිතරම් ධර්මඥානෙ ත්‍යාගයේ ප්‍රඥාව දියුණු කරාද කියලා තමන්ටම තමන් ගැන ආපස්සට බලලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා පින්වතුනි හොඳට කල්පනා කරගන්න අපේ ජීවිතේ දවසින් දවස මොහොතින් මොහොත ශනේන් ශනේ මරණය කරා ළඟා වෙනවා. දැන් බලන්න අද මේ කරපු ධර්ම දේශනාවේ සාරාංශයක් හැටියට ඔබ හොඳට බලන්න. අපේ ශරීර මනුෂ්‍ය ජීවිත ලැබලා මරණයටපත් වෙච්ච අවස්ථා කොයිතරම්ද ගණන් කරලා අවසන් කරන්න බෑ. මහා පොළොවේ අපි අඩිය තියෙන වාරයක් පාසා අපි පස් වෙලා ගිය තැන් ඇති. එවැනි දීර්ඝ සංසාර ගමනක් තියෙන්නේ. මරණයට වයස ભેදයක් නැහැ. එන්න මිනිස් ආයුෂ අඩු වෙවි ඇවිල්ලා ඊටාම පුංචි ආයුෂක් අපිට තියෙනවා. ඒ නිසා මේ ආයුෂ ටිකත් කොයි මොහොතේ කුමන ආකාරයෙන් ගෙවිලා අවසන් වෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි කවදා කොතැනක කොයි මොහොතේ කුමන ආකාරයෙන් මරණයටපත් වුණත් අපි කාගේ ජීවිතවලට ආරක්ෂාවක් පිණිස කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි සද්ධාව, සීලය, ධර්මඥානෙ, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. ඒ නිසා මේ පින්වතුන් අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ ගෙවිලා යන්න කලින් මගේ ජීවිතය තුල මං බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සද්ධාව දියුණු කරගන්නවා, සීලය දියුණු කරගන්නවා, ධර්මඥානෙ දියුණු කරගන්නවා, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව දියුණු කරගෙනම මේ ජීවිතය තුලදීම ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ. ඉතින් පින්වතුනි අද දවසේ මේ පින්වතුන් ඊටාම සද්ධාවෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරා. පන්සිල් සමාදන් වෙලා තුනුරුවන් සරණ ගිහින් ධර්මයේ ශ්‍රවණය කරලා විශාල පුණ්‍ය ධර්මයක් තමන්ගේ ජීවිතේට රැස් කරගත්තා. මේ රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියන්ට අනුමෝදන් කරන්න. සියලු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ඇසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියන් සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.